सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराय श्रद्धा बुद्धि संपन्न कार्मिकपिंगतनी මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ හැම දිනම තම තමන් ලබන මනුස්ස ජීවිතයේ ඉස්ම වෙන උදාරතර වූ උදාරතර වූ වටිනා පින්කම් මාලාවකට සම්බන්ධ වෙන්න. ඒ තමයි මේ වටවල ධම්මහදේ සේනාසනේ හෙට දවසේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන කලින මහා පින්කම්. මීට 3 මාසයකට ඉහතදී ඒ වෛද්‍ය කුසාර මහත්මයාත් එතුමගේ යාළු මිත්‍රානේ වෛද්‍ය මහත්මරු ඒ වගේම පවුලේ ඥාති හිතයිසින් ගම්වාසීන් සියලු දෙනාම එකට එකතු වෙලා මේ සේනාසනයට පැමිණිලා සේනාසනේ මහා සංඝරත්නයට ආරාධනා කළා. ස්වාමීනි අප කෙරෙහි කම්පාවෙන් මේ 3 මාසයේ මේ සේනාසනේ වස්වසන්ත අපි ස්වාමීන් වහන්සේලාට සූපසයෙන් උපස්ථාන කරන්න උපකාර කරන්න කියලා. ඒ පොරොන්දු ආකාරයට තම තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් මහා සංඝරත්නය ගැන හොයා බලමින් ප්‍රතිපහසුකම් සපයමින් සේනාසන ගිලම්පස බෙහෙත් පරිස්කාර කියන මේ 3 පත්‍යයෙන් උපකාර කළා. මේ පොරොන්දු ආකාරයට එක දවසේදී බලාපොරොත්තු වෙනවා චීවර පූජාවත් සිද්ධ කරලා ඒකම කටින මහා පින්කම් කටින චීවරයක පූජා කරගන්නට. කටින පින්කම කියලා කියන්නේ මේ ලෝකයේ කාමවචර කුසලයන් අතරින් අනිත් කිසිවකටවත් යට නොවන අතිශය බල සම්පන්න තවදීකින් සෙලවිය නැති මහා පින්කම. ඉතින් ඒබඳු උදාරතර පින්කම සිද්ධ කරන්නට සූදානම් වෙන පින්වතුන් ඒ පින්කමේ මූලාරම්භය හැටියට ඒ පින්කමට සම්බන්ධ වෙන සියලු දෙනාට දෙලොව යහපත පිණිස සංසාරික විමුක්තිය උදා කර ගැනීම පිණිස පවතින සත්‍යම දේශනාවක් තමයි දැන් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එනිසා හැම දිනම ඊ타ත්ම වුණාවෙන් ඊ타ත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. මේ දේශනාව තුළ පැහැදිලි කරන ධර්ම කරුණු සමහර විටක මේ කිතුම ටිකක් ගැඹුරුයි. ධර්මයේ ගැඹුරු නෙමෙයි අපි නොගැඹුරු. අපි නොගැඹුරු වෙනකොට ධර්මයේ ගැඹුරු වගේ තමයි තේරෙන්නේ. ඒ පින්වතුනි අතීතයේ ලෝතර බුදුරජාණන් වහන්සේලා ඕනතරම් මේ ලෝක ධාතුව පහළ වෙලා තියෙනවා. ඒ කාල වකවාන වල අපි මිනිස්සුන්ලා ඕනතරම් ඉන්නවා. ඒත් එකම බුද්ධ ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා ඒ සත්‍යධර්මය අහලා සත්‍යධර්මයේ නොයෙකුණු නිසා ඔබ මමත් අපි හැමදෙනාම ගෞරව භයංකරම සංසාරේ තාමේ නියත දුවන සැරිසරණැත්තෝ වෙලා ඔබත් මමත් දුවන සසර ස්වභාවය මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඉන්න නිසා භවයේ මෙහෙර නිසා අපිට පෙනෙන්නේ නැහැ.
ඔබත් පැවිදි මේ සසර බොහොම සුවදායක සුබදායක වටපිටාවක් නෙවෙයි කියන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මතක් කළා. ධර්මයට කන් යොමු කරන් ඉස්සර වෙලා ධර්මයේ වටිනාකම අපිට පැහැදෙන්න වැටහෙන්නට ඕනේ. ධර්මයේ වටිනාකම ධර්මයෙන් පිටක් සරණක් හොයනකම ඇති වෙන්නේ පින්වතුනි අපි ඉන්න වටපිටාවේ සුරක්ෂිතතාවයක් නැතිකම බයජනක ස්වභාවය කියලා. ඔබත් මමත් ඇවිදින මේ සසර මොනතරම් බියකරුද මොනතරම් කූරතරද කියන කාරණාව යන්තම් පමණක හෝ තීරුම් ගන්න පුළුවන් උපකාරී වෙන පුංචි කතාවක් මම මෙතනදී කියනවා. පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ විශාල මහනුවර රජකම් කුවේ විච්චි රජවරු 57ක් රජවරු හිටියා. මේ රජවරු අතර හිටියා එක්තරා රජ කෙනෙක් අම්බසක්කර කියලා. මේ අම්බසක්කර රජු කර්මඵල ඇදහිීමක් විශ්වාසයක් නැහැ. මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියන නාස්තිකවාදී දෘෂ්ටියෙන් යුක්තයි. ඒ වගේම හරිම කූරතරයි. කර්මඵල ආදාන නොනක් නැති නිසා, පින්පව් ගැන විශ්වාසයක් නැති නිසා අකුසල ධර්මයන්ට නියුත් නැහැ. ඉතින් මේ අම්බසක්කර රජුගේ රාජ්‍යයේ නගර මැද්දේ එක්තරා ආත්මශාලාවක් කියන කඩයක්. ওই කඩේ ඉන්න එක්තරා වෙලද මහත්තයෙක්. මේ වෙලදතුමා හරි දැහැමි. හරිම ගුණහාප. කවදාවත්ම කිසිම කෙනෙකුගේ හිත විඳින්න වචනයක්වත් කතා කරන්නේ නැති කුසල ධර්ම පෙරටුව ජීවත් වෙන බොහෝම ශ්‍රේෂ්ඨ මිනිසෙක්. මෙයා දකිනවා හැමදාම මෙයාගේ කඩේ ඉස්සරහා පාරේ මඩවලක් තියෙනවා. ওই මඩවල පහු කරගෙන යන මිනිස්සු හරි අපහසුතාවයකටපත් වෙනවා. හොඳට ඇඳගෙන යන ඇඳුම් වල මඩ දැවරෙනවා. මඩ විසිරෙනවා. මඩවල ඉස්සලා වැටෙනවා. ඉතින් මෙයා ගෙදර ගිහිල්ලා කඩේට එක්කි හරකොන්ගේ මස් ලේමුකුත් නැති පිරිසුදු වෙච්ච ඔලු කටු කියන සුදු පාටේ ඒ ඔලු ගෙනල්ලා අර මඩවලට දානවා. මේවට අඩිය කියලා මිනිස්සු කියනවා නම් හොඳයි. මිනිස්යන්ගේ ඇඳුම් වල ජරාව ගෑවෙන්නේ නැත්තම් හොඳයි කියලා අදහස්. ඉතින් මෙයා දකින්නවා මිනිස්සු බොහෝම පහසුවෙන් අර හරක් ඉස්සෙල්ට අඩිය කියලා පහසුවෙන් මඩවලින් කෙරෙනවා. ඉතින් මේක දැකලා බොහෝම සතුටුයි. මේ වෙනතුමාගේ නැගෙනහිර පුතෙක් ඉන්නවා බෑන කෙනෙක්. මෙයා තරුණ කාලේ මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිලා මේ ක්‍රස්ත්‍ය දුකන්දාන් වලට හසු වෙලා වරකම් කළා ඒ හැම බඩුවක්ම ගෙනල්ලා දාන්නේ තමන්ගේ මාමා වෙන අර මුදලාගේ ගෙදර. හැබැයි මේ මාමා කිසිම දෙයක් දන්නේ දවසක් වරකමේ ගියාම රාජපුරුෂයන්ට අහුවෙනවා. ගහනකොට ගෙදර තියෙන බලුතු
එන්වහම මේ ගෙදර තියෙන බඩු කියන්නේ මේ වෙළඳතුමා දැනුවත් වෙයි කියන අදහසෙන් ඒ මාමන්ඩිය වෙළඳතුමාවත් බෑනවත් දෙන්නම අනුසක්ක රජු ගාවට යොමු කළා. යොමු කළාම ඔබ සක්වර රජු නියම කළා. හොරකමට අනුබල දුන්න නිසා මේ වෙළඳතුමාගේ හිසකසා මරා හොරකම් කළ නිසා අර තරුණයව එකපාරට මැරෙන්නේ නැති විදිහට ටික ටික මැරෙන විදිහට අමුසොනේ උලක් හිටවල උල තියෙන නියම කළා. ඒ විදිහට අර මාමව හිසකසා මරා. අර බෑනව අමුසොනේ උලක් දෙන්න. මේක කියලා පහුවලා අම්බසක්කර රජුගේ ඇතෙක් උඩ නැගලා උයන්ට යනවා. උයන්ට යනකොට එක්තරා රෝමක් කාන්තාවක් උඩුමහල්තලයේ ඉඳලා රජතුමා රාජශ්‍රීයෙන් එන හැටි බලාගෙන ඉන්නවා. රජතුමා ඒ පැත්ත බලනකොටම ඉක්මනට ගියතොට ගියා. ඒ වෙලාවේදී පිටිපස්සේ ඉන්න ඇමති කෙනෙකුට කියනවා අන්නර කාන්තාව ඉන්න ගිය මතක තියාගන්න කියලා. රජු උයනට ගිහිල්ලා ආපහු ආවම අර ඇමතියා කෙනෙක්ලා අහනවා ඔබට මතකද මම එක්තරා කාන්තාවක් ඉන්න ගේ මතක තියාගන්න කියලා. එහෙමයි. ගිහිල්ලා ඒ කාන්තාවගෙන් අහගෙන ඉන්න විවාහක අවිවාහක බව. මේ ඇමතුමන් ගිහිල්ලා බලනකොට ඒ කාන්තාව විවාහකයි. රජතුමාට මේ කාන්තාව පිළිබඳ රාගාදී ආරම්භයක් ඇති වුණා. නමුත් අනුන්ගේ බිරිඳ කෙනෙක් ගන්නට හොඳයි. රජු කල්පනා කළා මේ මිනිස්යාගේ ස්වාමි පුරුෂයාව මරුවොත් මට පුළුවන් මෙයාව දෙන්න කරගන්න. එන්නේ හිතාගෙන අර පුරුෂයාට රජමාලිගාවට එන්න කියලා පුරුෂයා අධිකරණ නුඹ මට සේවය කරන්න ඕනේ කියලා මතක් කළා. අකමැති වුණත් රාජනියෝගේ ඉක්මනට බැරිින්දා මේ පුරුෂයා කියලා ටික දවසක් දැන් රජුරු බලන්නේ මේ පුරුෂයාගේ මොකක් හරි අඩුවක්. කොයි විලාමක හරි අඩුවක් දැකවම විසකසා මරනවා. එතකොට මේ පුරුෂයාගේ ගෙරින්ද රජවාසයට ගෙන්න ගන්න පුළුවන් නිසා. නමුත් මේ පුරුෂයා නෙමෙයි සුත්තත් අඩුවක් තියෙනවා. මෙහෙම බලලා දවස් එකක් තුනක් බැලුවා හරියන්නේ වැඩක් පවරන්නට ඕනේ කරලා ඉවර කරන්න බැරි කියන අදහසින් දවසක් දීපාන්තරේ හොචට දාලා කියනවා අහවල්තන නගර මැදි උයනක් තියෙනවා. ඒ උයනට ගිහිල්ලා අරමුණු පාට නැති රත්තුතුලි අරගෙන ඉන්නවා. ඉතින් මේ රජවාසලේ ඉඳලා යොදුන් තුන එහෙම තියෙනවා. ඒකලට 70,000. ඒකට 78. හැබැයි හවස් වෙන ඉස්සෙල්ලා ගෙනාවේ නැත්තම් මේ හිතකසා දානවා කියලා. මේ මොහොතේ ධර්ම මරන්න තමයි ඔක්කොම පාය කරන්නේ කියලා. මරණ බයෙන් දැකගෙන මොන තරම් මරණ බයද කියනවා නම් අතිශය වේගී උදේ වගේම පොකුණ දාවට ගියා. ඒකේ අරන්ගත්ත එක්තරා අමනුෂ්‍යෙක් කියා ඒ අමනුෂ්‍යයට කාරණා කිව්වහම මේ පුරුෂයා කෙරෙහි අනුකම්පා ඇතිලා අරුවන් පාට නැති රත්තු පුරි අරගෙන රජතුමා දොරටු පාලයට කිව්වා ඉවර බහැලා යන්න කලින් අද නගරේ දොරටුව වහන්න කියලා. දැන් මේ මිනිහයාට මතක් කළේ ඉවර බහැලා යන්න කලින් එන්න කියලා.
මේ මනුස්සයා මරණ ගාමින් පැතිගෙන අතිශය වේගින් දුවනවා. ඒ පුරුෂයා ඈත එනවා දකිස්තිම දොරටු පාලනය මොකද කරන්නේ? දොරටු වහන්න ගත්තා. අර මනුස්සයා කෑ ගහලා කියනවා මම මේ රජතුමා කියපු දේවල් අරගෙන එනවා දොර වහන්න එපා කියන දොර වහුවාම ඒ දොරටු වහපු තැන අම්බලමක් කියනවා. ඒ අම්බලමට වෙලා මේ මිනිස්සු අඬනවා. කවුද මට මේකට සාක්ෂි වෙන්නේ කියලා බහින් ඉස්සෙල්ලා මම ආවා මගේ ඔතේ වරදක් නැහැ කියලා කියනකොට දැක්කා ඒ ඉදිරියේම අර උල තියපු මිනිස්සයා සෝම. ඊට කියනවා මම දොරටුව වහන්න ඉස්සෙල්ලා නැටි මරු යරගෙන බවට ඔබට ඇත්තක් වෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මගේ ජීවිතය බොහෝම ස්වල්ප කාලයයි කියලා. මම ඒක දෙන්නක ජීවිතය උනන්නේ ජීවිතයේ කොටසයි මරණයට කොටස් 1000යි. මේ තරම් දුකකින් දෙලෙන මේ තරම් මරණ අසන්න මම ඔබට කොහොමද සාක්ෂිකාරයෙක් වෙන්නේ? එහෙම නෙමෙයි. මංගාවට වැටෙනවා මහා බල සම්පන්න අමනුෂ්‍යෙක් දෙවි. අන්නේ යාට සාක්ෂි දරන්න කියලා කියන්නේ කියලා මතක් කරගන්න. කොහොමද අපි දරුවෝ අන්තිමේ පුරුෂයා කියනවා ඊයේ ඉරබයින් ඉස්සෙල්ලා නැති මරු දෙවියෝ ගෙනාවෙන නිසා ඔබගේ හිස මෙයාගේ හිස කතා ගන්න කියනකොට නෑ රජතුමානි දොරටුව වහන්න ඉස්සෙල්ලා මම ආවා කියලා මතක් කරා. කවුරුද ඒක? ඒකල මතක් කළා. අන්නහවල් සෝනේ උලතිලා ඉන්න මිනිස්සු ළඟට බෑට බල සම්පන්න අමනුෂ්‍ය කෙනා අන්‍යයා සාක්ෂි දරනවා කියලා. කැමතිම කෙනෙක් මම කියනවා. ඒකර රාජ්‍යරෝ කියන්නේ මම ඒ සාක්ෂිය බලාගන්නට ඕනේ කියලා ප්‍රයත්න කරනවා. රාජ්‍යරෝ මේ පුරුෂයාත් එක්ක යනකොට රාත්‍රියේ මධ්‍යම යාමේ එක්තරා අමනුෂ්‍යෙක් ඒ කවුරුත් නෙමෙයි අර වෙලදතුමා තමයි මැරිලා බොහොමකට දෙවි කියලා ඉපදිලා තියෙනවා. ඒ වෙලදතුමා තවත් වැඩක් කරලා තිබුණා. එච්චර හොඳ වුණා. දවසක් යාළුවෙක් නාන්න ගිහිල්ලා වරකමට නෙමෙයි දෙල්ලමට යාළුවාගේ රෙදි ටික හංගලා දීලා නැතුව පස්සේ ටික විහිළු කරලා දීලා තියෙනවා. කරපු කිනුවලට දෙවියෙක් වුණා අර විහිළුවට හරි යාළුවාගේ රෙදි හංගපු අකුසලයට ඇඳුම් නැතුව නිර්වාත්‍රයි. ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ. ඒ රජතුමා ගානට ඇවිල්ලා රජතුමා පැත්තකට ගිහින් ඉන්නකොට අර උඩින් මිනිස්සයා ගානට ඇවිල්ලා හැමදාම මෙන්න මේ ටික කියනවා. පින්වත ඔබ ජීවත් වෙන්න. ඔබ මැරෙන්න එපා. ඔබ ජීවත් වෙන්න ශ්‍රේෂ්ඨයි. මේ මරණයට වඩා කියනවා. ඒ පාර මේ අමනුෂ්‍යයන් කල්පු වහනවා. මේ රෝගේ ඔබේ හතුරෙක්ද? ඔබේ වෛරක්කාරයෙක්ද? දවසින් දවස ටිකෙන් ටික ශරීරයේ ප්‍රසාර කරමින් වලමයිති කෝරෝ කටු කිවුණු දුක් වේදනා විඳිති එවදු දුක් විඳින මිනිසෙට මැරෙන්න එපා ජීවත් වෙන්න කියලා කියන්නේ මේ මිනිසයා දුක් විඳිනවා දකින්න ඉච්ඡා කැමති දුක් කියලා. ඊට පස්සේ කටුතුමනි මෙතන කියන්න බෑ ටිකක් එහාට යන්න. මම මේ කියන වචනේ අහුලත් මෙයාගේ ජීවිතේ නැති වෙයි කියලා රජතුමාව පැත්තකට ගිහිල්ලා කියනවා මේ උලෝවින පුදුම මගේ හතුරෙක් නෙමෙයි. එයා මට අප්‍රිය නෑ. එයා මට ප්‍රියයි. මට එයා මනාපයි. එයාට මම බොහොම ලිංගික ආදරේ. ඒ මෙයා මැරිලා ගියාම උපදින
උපදින තැන මම දකිනවා. මෙරිලා ගියාම උපදින්නේ කල්ප ගණනක් පැහැෙන අවිච්ච මහ නරකයේ. ඒ බඳු දුකක සාපේක්ෂව මේ උරෝලේ ඉන්නවා කියන දිව්‍ය යහනාවක ඉන්නවා වගේ මෙයා මරණයෙන් පස්සේ වැටෙන්න තියෙන තැන දැකලා යම් කම්පාවෙන් පින්මුත් නැරෙන්න එපා ජීවත් වෙනවා කියලා කියන්නේ කියලා මෙන්න මේ අම්බසක්ක රජුන්ට රාමෝසයාගේ කතාව උගා කියනවා මේ අමෝසයාගේ කීම අහලා රජු සිව් පූජා කළාම වස්ත්‍රාභරණ ලැබුණ හැටි ඊට පස්සේ කෙනෙක් ආපු හැටි අන්තිමට උළුලේ පුරුෂයාව එකෙන් ගලවලා පැවිදි කරන්න යොමු කරපු කියලා කතාව විතර තියෙනවා. මට මේ ටිකයි මතක් කරගන්න ඕනේ. අරතරන් ඕරු කටුකු කිව්රු වේදනාවන් විඳින උළුලේ මිනිසයාට ජීවත් වෙන්න නැරෙන්න එපා. ඔබගේ මැරීමට වඩා ජීවිතය ශ්‍රේෂ්ඨයි කියලා කියනකොට සතර අපායේ අවිචාදී අපායේ දුක කොච්චර දුකින් කාරණාව කියනවා. මේ මුතුනේ සසර ඉන්න ඔබට මට භවයෙන් වැగిන්න දෙන්නේ ඒ අතමින් බණහන මොහොතේදී ඔබත් මමත් ඒ අවිචී කහින්න තියෙන හේතු සම්පත් හේතු විපාක ඔබත් විද්‍යාවනයි ඉන්නේ කියන මතක් කරනවා. ඒ බඳු අවිච මහ නරකාදී දුක්ඛයන්හි දුක් විඳලා පුවාර ගණන් මෙච්චරයි කියලා කියන්න බෑ. ඔබට මට සසර හිතියෝ ඒ බඳු උපත් වශයෙන් යන්න තියෙන හේතුවක් තමයි එහෙමයි කියන කාරණාවක් මතක් කරනවා. මේ දුක්ඛාගත සසරෙන් ඔබට මට ඈතර වෙන්න තියෙන එකම උපාය තමයි බුද්ධ ශාසනය හම්බ වෙච්ච වෙලාවක සත්‍යය අවබෝධ කරගෙන මේ භවකට ගෙට වෙන එක. පින්වතුනි මේ සත්‍යය හැමදාම නැහැ. සමහර කාලවල කියනවා බුදුරජාණන් වහන්සේ නමක් උපදිනා තව බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනකොට ඒ අතර බුද්ධ ශූන්‍ය කල්ප ගණනින් අසංඛ්‍යයි කියලා ප්‍රමාණයක් කරන්න බෑ. අසංඛ්‍යයි කියන්නේ කල්පයක් කියලා කියන්නේ 16ක් දිග 16ක් පළල ටැංකියකට අබතිරෙකු මනුස්ස ලෝකෙන් අවුරුදු 100ක සැරයක් එක අබෑටේ ඇටි අංකියුවත් අර ටැංකිය අබයි වලේ කල්පිනවා. තව උපමාවක් තියෙයි 16ක් දිග 16ක් පොළ මහ කරුව මහ විශාල පාරවලක් තියෙයි. මනුස්ස ලෝකෙන් අවුරුදු 100ක සැරයක් මේ කල්පන පර්වත රෙදි කැලකින් පිහිනවා. පිහිනකොට යම් දවසක මේ ගල ගෙරුනේ ඒ කල්පිවක ඒ බඳු කල්ප බුදුරජාණන් වහන්සේ නමක් නැතුව එක ගලක් ගෙවිලා ගියා, ගල් 10ක් ගෙවිලා ගියා, 100ක් ගෙවිලා ගියා, 1000ක් ගෙවිලා ගියා, ලක්ෂයක් ගෙවිලා ගියා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි මොහොතකට ජීවිතයේ ස්වභාවය සිහි කරගන්න ඒ බුද්ධ ශූන්‍ය හැම කල්පවලම කාලවලම ඉපදලා මනුස්සයලා ගෙවල් හදන්න ඇති, දරුවෝ හදන්න ඇති, ඉඩක දරුවෝ හදන්න ඇති. නමුත් සත්‍යය වූ සඳහා අපෝනාවට හිතනවා නැහැ. ඕගොල්ලන්ට අපිට බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ජීවිතයක් සද්ධාර්මයේ තියෙන මේ වටපිටාව ලැබුණා කියලා කියන්නේ ඒ කාන්තෙන් පින්කිනෝම දකින හේතු සම්පත් කියනවා. කල්යාණ මිත්‍ර භාවයෙන් නමෝට මතක් කරන්නේ තමන්ගේ ඇස් දෙක පාද ගන්න. මේ සසර දිගින් දිගට මිලන්නේ වෙන්න එපා. අවුරුදු 50ක 60ක ජීවිතය විතරක් බලන්න එපා. මේ බුද්ධෝත්පාද කාලයේ ලැබුණ විලාසෙදී මේ
කළ සුත්පාඨය වුණාට විස්තර කළා දෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ නිවනට එකම මගයි කියලා දේශනා කළ සතිපට්ඨාන සූත්‍රය. මේ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගන්නේ කොහොමද, හිත සමාධි කරන්නේ කොහොමද කියන කාරණාවයි මම පැහැදිලි කරන්න උත්සාහවත් වෙනවා. එතනදී සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ ඉඳලා ධම්මානුපස්සනාවේ බොජ්ජංග දක්වා කියන්නේ සමත පූර්වංගම විදර්ශනා ක්‍රම. अंतिम पर्यायදී චතුරාර්ය සත්‍ය මෙනෙහි කරමින් හිත සමාධි කරගන්නවා කියන මේ ක්‍රමයේ තියෙන්නේ විදර්ශනා පූර්වංගම සමාධිය. ආනාපාන සති භාවනාවට වගේම පරිමුඛම් සතිය උපට්ඨිතා හොඳට නාසිකාග්‍රයේ අනුභව මුඛ නිමිත්තේ සිහිය පිහිටුවා ගන්නට ඕනේ, හිත පිහිටුවා ගන්නට ඕනේ. ඒකමත් සඳහාද එක එක අරමුණු වල දුවන්නේ නැතුව එක එක දේවල් සිහි කරන්නේ නැති විදියට. අන්න ඒ විදිහට හොඳට සිහිය පිහිටුවාගෙන චතුරාර්ය සත්‍ය මෙහෙට මේ ක්‍රමයේදී මොනින් චතුරාර්ය සත්‍ය මෙහෙ කරනකොට ඒ මෙනෙහි කරන දේ තුලින්ම හිතේ විසුරුකම අඩු වෙලා හිත සමාධි වෙනවා. ඒ සමාධියටම චතුරාර්ය සත්‍යය වෙනවා අවබෝධ වෙනවා. ඒ විදිහටම සමත විදර්ශනා කියන ධර්මතා දෙකම පුළුගන්වලා ඉඳී ඉන්නවා. කෙනෙකුට හොඳට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වෙන විදිහට ටික ටික හරි විවේකයෙන් ලබාගෙන ඇත්තට වෙලා හිතනවා. ඒකෙන්ම නීවරණ ධර්මයන් දුරු වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කොච්චර වටිනවද කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නුඹලට කවුරුහරි කිව්වොත් උදේ කාලේදී අඩේටි පාරවල් 100යි. තවලට අඩේටි පාරවල් 100යි. අවසට අඩේටි පාරවල් 100යි. මේ වගේ පොළු පාරවල් 300ක් දවසට කමින් අවුරුදු 100ක් ජීවත් වුණා. නුඹලට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා, අවබෝධ වෙනවා කියලා කිව්වොත් ඒ ඉක්මනට කැමති වෙනවා, කැමති වෙනවා, සීක්‍රේ කැමති වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණ සසර දුක ඉවරයි. ඒක ආපු පුරුපාරේ ප්‍රමාණය දෙන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවි මේ සසර හේකියු කුටි කන් වෙන ප්‍රමාණය එක්තරයි කියලා කියන්නේ. ඒ නිසා එච්චරට වටිනා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඉතින් මෙතන ඉඳලා එන්න මේ කවුරුද ටිකක් ගැඹුරුයි. නමුත් දෙවට ආරම්භ මේ කරලා අවශ්‍ය ක්‍රමය අපිට පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංචකන වික්‍රේ වික්ඛු ධම්මේ සම්මානපස්සී විහෙරති චතුස්වාදී සත්‍යස්. මහණෙනි කොහොමද මහණතෙම චතුරාර්ය සත්‍ය ධර්මයන්හි ධර්මයන්ව බලමින් වාසය කරන්නේ? කොහොමද මහණෙනි මහණතෙම චතුරාර්ය සත්‍ය ධර්මය නුවණින් බලන්නේ? ඉද වික්ඛවේ මහණෙනි මහණතෙම ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. අයං දුක්ඛ සමුදය යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධෝ යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධෝ යථා භූතං. මෙන්න මේ දුකයි නේද කියලා ඇත්ත කිය බලන්න.
දුක ඇති උනේ මෙහෙම නේද කියලා දුක ඇති වෙච්ච හැටි මොනින් හිතන්නේ. මෙන්න මේ විදිහට දුක නැති වෙනව නේද කියලා මොනින් හිතන්නේ. දුක නැති කිරීම සඳහා මෙන්න මේ විදිහේ කටයුතු නේද කියලා හිතන්නේ. සිහිය පිළිතුරගෙන මෙන්න මේ විදිහට හිතනකොට හිතන එකයි චතුරාර්ය සත්‍ය ධර්මයේ ධර්මයන්ව බලන එක කියලා. අපි දැන් බලමු කොහොමද ඉදන් දුක්ඛං කියන මේ දුකයි කියලා හිතන්නේ කොහොමද කියලා. බුදුජානක මහරහතන්සේ දුක්ඛ සත්‍ය හැටියට මේ දුකයි කියලා කොහොමද බලන්නේ? ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, සෝක පරිදේව දුක්ඛ, ජන්ම සුපායාස දුක්ඛ. අපේ සම්පූර්ණ දුක්ඛෝගේ දුක්ඛෝ යම් කිච්ඡන් දුක්ඛං සංකිටේ පංචපාදයන් දුක්ඛ. මොකද කියනවා මේකෙන් එක බලන්න. ජාතිය දුක. ජාතිය කියන්නේ ඉපදීම දුක. ඇයි ඉපදීම දුක කියලා කියන්නේ? උපන්නොත් මහලු වගේ දුක් විඳිට වෙනවා. ලෙඩවීමේ දුක් විඳිට වෙනවා. මරණ දුක් විඳිට වෙනවා. සෝකී දුක් පරිදේවී කියලා කියනවා. නම කියා දුක් විඳිට වෙනවා. කායික දුක් විඳිට වෙනවා. මානසික දුක් විඳිට වෙනවා. දැඩි විහෙස කර දුක් විඳිට වෙනවා. ඒ වගේම කැමැති බලාපොරොත්තු වෙච්ච දේ වලදී දුක් වෙනවා. අප්‍රිය අමනාපදී ලැබීමේ දුක් වෙනවා. තමන් හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක් වෙනවා. එතකොට පුද්ගලයාට විඳින්න පුළුවන් පුද්ගලයාට විඳින්න පුළුවන් දුක් ප්‍රමාණය වෙන්නේ. මේ සියලුම දුක් විඳින්න වෙන්නේ කොහොමද නිසාද? ජාතිය නිසා. ජාතිය කියන්නේ ඉපදීම නිසා. කාගේ ඉපදීම? මේ පුද්ගලයාගේ ඉපදීම, සත්‍යයේ ඉපදීම, මගේ ඉපදීම නිසා. අපේ නිකමට ජාතිය නිසා ජාතිය දුක, ජාතිය නිසා දුක. ජාතිය දුක, ජාතිය නිසා දුක. එතකොට දෙවොතනේ කෙටියෙන් තෝරගන්නට ඕනේ මේ සියලුම දුක් ටික විඳින්න වෙලා තියෙන්නේ පුද්ගලයාට. කෙනෙකුට. કોઈ දුක් ටිකට අයිතිකාරය කෙනාගේ ඉපදේ. එතකොට අපි කොහොමද දුක්ඛ සත්‍ය මෙහෙ කරන්නේ? තමන්ව සිහි කරගන්නවා මේ මම කියන කම. මේ පුද්ගල ස්වභාවය. නිසයි ඒ මත ලෙඩවුණු අනේ මම පිළිකාවක් මට පිළිකාවක් හැදිලා මට අංශභාගය හැදිලා කියලා පුද්ගලයෙක් විදිහට දුක් කියනවා. අනේ මගේ ඇස් පෙනෙන්නේ, මගේ කන් ඇහෙන්නේ, මගේ අතපය වළංගු නැහැ කියලා කෙනෙකුට විඳින්න වෙන මහලු වගේ දුක් ටික. ඒ වගේම අනේ මම කොයි වෙලාවෙ මැරෙයිද, මොන විදිහට මැරෙයිද කියලා මරණය නිසා එනකොට ඒ වගේම තමන්ගේ හිතට ඕලෝ කටකෝ වේදනාවක් නැතිව සෝකී ස්වභාවයෙන් තරම් නැති වෙනවා. ඊගාවට
මගේ අම්මා මලෝ තාත්තා මලෝ පුතා දරුවා මලවා අනේ මගේ දරුවා කියන පපුවේ අත්ක ගහන බුලකී කියන්නේ ඒක කියන පරිදි මේ හැම දුකක්ම විඳින්න වෙන්නේ තමම උපන්න නිසායි කියලා එකදීම කියන තැනක මේ සියලුම දුක්ඛ විද්‍යමානයි. දුක්ඛ සත්‍ය කියලා වෙන දෙයක් දකින්න එපා. තමන්වම දකින්න මේ මම මේ පුද්ගලයා තමයි මේ සියලුම දුක්ඛේ අයිතිකාරය දුක්ඛේ විඳින්නේ. ඊට පස්සේ අයම් දුක්ඛ සමුදය මේ දුක ඇති වුණේ කොහොමද කියන කාරණාවක් තියෙනවා. දැන් පුද්ගලයා නැත්තම් මම වෙනවා මම ඉන්නවා මට මේ සංසාර දුක ගොඩක් විඳින්න වෙනවා කියලා පේනවා. මගේ ජීවිතයේ කෙටි කරලා ගත්තොත් ආත්පස වට කරගෙන තියෙන දුකෙන්ද තියෙන ආරම්භමයි කියලා එතකොට තේරෙනවා. මොකද ඉදිරියේ දුක් මහල් වීමේ දුක් මරණ දුක් ශෝක කිරීම වැළපීම කායික මානසික දුක් මේ සියලුම දුක් ටික ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට දුක කියන එක බලන්න කියන්නේ මොකක් නිසාද? දුක කියන එක බැලුවොත් තමයි දුකයි ජීවිතයේ ආත්මක ජීවිතයේ දුකයි පිළිතුරයි කියන්නේ කියන දුක්ඛ ඥානය එනවා. එහෙම නැති වුණොත් ලෝකයේ සුවයි සුභයි කියන මානසික මට්ටමකින් අපි ජීවිතයේ ජීවත් කරගන්න හදනවා මිසක මේ දුකයි කියලා මේකෙන් ඈතර වෙන්න ක්‍රමයක් හොයන්නේ. මේ පුද්ගල භාවය කියන එක ඇතිකන මේ සහ විශාල දුකක් තියෙනවා නේද කියලා දැක්කොත් තමයි යම් දවසකදී ඒ පුද්ගල භාවයේ ඉපදීමෙන් මේ දුකේ ඉපදීමෙන් අයින් වෙන්න අපි කැමති වෙන්නේ. එහෙම නැතිනම් සුවදායක අරමුණු වලින් මට දරුවා ඉන්නවා, ගෙදර තියෙනවා, ඉඩකඩ තියෙනවා කියන අරමුණු හිතමින් ඒව ගැනම හිතලා ඒව ඇතුලේ හිත හැංගෙනවා. නමුත් ජීවිතයේ විටින් විටක කෙනෙක් තමන්ගේ මම ඉන්නේ මගේ ජීවිතය මේ විදිහේ දුක් වලටාවකින් යුක්තයි. ඒකට හේතුව ඒ ඔක්කොම විදුලි ඉපදීම නිසා නේද කියලා දැක්කහම දුක්ඛ ඥානය ඇති වුණාම ලෝකයේ තුල ඉන්න කියනවා නම් හොඳයි කියලා අදහසයි. හැබැයි අයම් දුක්ඛ සමුදය මේ දුක ඇති උනේ මෙහෙමයි කියලා දන්නේ නැත්තම් දුකමාට දුක්ඛෝගේ මිදෙන මාවත හම්බ වෙන්නේ නැහැ අපිට. මොකද මතක තබා ගන්න ඕනේ ජීවිතයේ දුකයි කියලා කිව්වා. ඒ දුක ඇති උනේ කොහොමද කියන කාරණාව හම්බුනොත් විතරයි ඇතිවෙච්ච හේතුව නැති කරලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් දුකයි කිය ඉන්නවා මිසක දුක ඇතිවෙච්ච හේතුව දන්නේ නැත්නම් කිසිම වෙලාවක දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. දැන් තමන්ගේ ජීවිතයේ වටපිටාව දුකයි කියන නෝන ආව දුකට හේතුව තමන්ගේ ඉපදීමයි කියලා ජාතියෙන් සයින්කෝන ඊට පස්සේ මේ දුකට හේතුව ඒ කියන්නේ ඉපදීමට හේතුව මොකක්ද කියලා බුදුන් වහන්සේ දෙවොන්ට අපෝ පැහැදිලි කරනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත තත්ත්ව තත්කාදී මන්දනි සීවිතං කාම තණ්හා භව තණ්හා විදෝතං. මේ තණ්හාවයි
ජාතිය නැත්තම් දුක ඇති කරේ. මම ඒක උගලන්ට පැහැදිලි කරනවා. තව පැත්තකින් ගත්තාම පටිච්චසමුප්පාද ධර්මතාවයෙන් කියන්නේ දුක ඇති වෙච්ච හැටි ගැන. ඒ පටිච්චසමුප්පාදයේ අන්තිමට බහුපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේශ සුපායත සම්බන්ධී කියන දුක. ඒ ජාතියට මෙහා ඉඳලා අනිත් අංග ටික ඔක්කොම පෙන්වුවා දුක ඇති වෙච්ච හේතු ටික. මම මේ විනෝදයට පොඩි නිදසුන් කතාවක් එන්නම්. මේ මෙතනම තියෙන කපුරු වල කියන ආනිසංස කියන අපිට මේ මල් වර්ග තියෙනවා. මේ මලක් අරගෙන බැලුවොත් අපි මේ කපුරු මල අරගෙන බැලුවොත් සුවඳ. ඔය මලේ සුවඳ තියෙන්නේ කොහෙද කියලා කියනකොට එක පෙත්ත කඩලා ගත්තොත් මලේ සුවඳ ඒ පෙත්තේ තියෙනවා. නෑ. ඒ වගේම ඒකම කියන හේතු තියෙනවා. සිවුම් කෙටි ක්‍රීම් වල. ඊට පස්සේ මේ මල් පෙති රේන්ට සම්බන්ධ වෙලා තියෙන කෙන්නේ තියෙනවා. ඒ ටිකටම සම්බන්ධතාවයේ තියෙන නැට්ට තියෙනවා. නැට්ට හැදුවා. ගහකින් නැට්ටක් හැදිලා නැට්ටේ කෙන්නේ හැදිලා එතකොට ඒකේ ඇතිවෙච්ච මල් පෙති රේන් හැදෙනකොටම ඒක නිසා සුන්දර කෙනෙකුට මල් පෙති රේණු කෙන්නේ කියන මේ ටික නිසාම උපදින සුවඳ ඒ ටික බලනවා. බලන්න මලක් සුවඳ. මලට සුවඳ කොහෙන්වත් ගෙනාවේ නැහැ. මල සුවඳ කරන සුවඳ උපන්නේ මලෙන්මයි. පෙති වෙනම ගත්තොත්, ක්‍රීම වෙනම ගත්තොත්, කෙමිය වෙනම ගත්තොත් සුවඳ කියලාවත් නැහැ. ඒ ටික නිසාම උපන්න සුවඳ ඒ ටික මල ගත්තාම මල සුවඳත් මල. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ මලේ සුවඳ කරන සුවඳ ඒ මලට අදාළ කායලි ටික නිසාම හටගෙන ඒ ටික මලවල තියෙනවා. එතකොට ඒ සුවඳ මල නිසාම ඉපදිලා මලේම මලම අසුර කරන පවතුන දැන් සුවඳ ටික අපොප්පන. මේ කපුරු මලට හේතු මොකක්ද? නැට්ට හේතු ගහට හේතු ඒ ඉස්සෙල්ල ගහක අත්තක් එහෙම නැත්නම් බලක් මේ ඇටයක් ඇටේ ඒ ඉස්සෙල්ල ගහේ අපි කියන ඇටයක් කියලා නැත්නම් අත්තක් කියලා ඒ ඇටේ තමයි බීජ. හොඳට බලන්න ඒ බීජ නිසා නැවත ගහක් හැදුනා. ගහේ නැට්ටක් හැදුනා. නැට්ටේ මල් කෙනේ හැදුනා. ඒ සුබ පෙති රේණුයි හැදෙනකොට ඒ ටික නිසාම උපදපු සුවඳ ඒ ටික මලකට දැන් මල සුවඳ. හොඳට බලන්න මේ මල සුවඳවත් කරන සුවඳ ඒ ඉස්තිලා මලේ තිබිලාවද? ඒ ඉස්තිලා මලේ සුවඳ මුසුකට ආවේ නැහැ. ඒ වලින් මොරොකු ඇටයකින් තමයි මේ ගහ හැදුනේ. ගහේ තමයි නැට්ට හැදුනේ. නැට්ටේ තමයි කෙමියයි පෙති රේන් හැදුනේ. සුවඳ. දැන් මේ සුවඳ උච්ච කාලයක් තියෙනවා. මේ පෙති ටික තියෙනවා.
මේ රේණු ටික තියෙනකම් මේ කෙනිය ගැලවිලා වැටෙනකම් මේ සුවඳ තියෙනවා. කෙනිය ගැලවිලා වැටෙන දවසට රේණු හැදෙන දවසට පෙති හැදෙන දවසට සුවඳ නැති වෙලා යන සුභයි වහකට යනවා. ඊට පස්සේ මේ මලේ පෙති ටික රේණු ටික නිසා හට ගන්න සුවඳ ඒ ටිකම අල්ලගෙන සුවඳවත් දෙවි මල තියෙද්දි මලේ ඇට මෝරන ඒක කඳ හෝ මෝරන මල් පෙති ටික හැලේ රේණු හැලේ කෙනේ ගැලවිලා සුවඳත් තියෙනවා. හැබැයි මේ මලේ මොහු කරපු ඇටය ආයෙත් ගහක් හැදෙනවා. ගහේ නැට්ට හැදෙනවා. ආයෙත් කෙනියක් රේණු පෙති හැදෙනකොට ආත් මල සුවඳ. දැන් මේ මලේ සුවඳෙන් චුට්ටක්වත් අතීතයේ අනාගතයේ හටගන්න මලකට යනවා. උදේට බලන්න අතීතයේ සුවඳවත් මල් තිබුණ හිස් නැහැ. දැනුත් සුවඳවත් මල් තියෙන හිස් නැහැ. අනාගතයේත් සුවඳවත් මල් තියෙන හිස් නැහැ. හැබැයි කිසිම දවසක අතීත මල් ගහේ සුවඳ මේ මල් ගහේ සුවඳ කරන්න හේතු නැහැ. අතීත මල් ගහේ ඇටයක් නම් හේතුණා මේ ගහ හැදෙන්න මේ මල හැදෙන්න ගහ හැදෙන්න හේතු. හැබැයි සුවඳ ඒ වගේ මේ මල් ගහේ තියෙන ඇටයකින් නැවත අනාගතේ මල් ගහක් හැදෙයි. එදාටත් මල හැදෙයි. හැදෙනකොට මල සුවඳවත් වෙන ධර්මතාවයක් මේ මලේ සුවඳ චුට්ටක් දෙකට යනවා. නමුත් හැමදාම හේතුඵල ධර්මයක් තුළ එතන සුවඳයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මෙන්න මේ ටික. මේ මල් ගහට හේතුව ඒ ඉස්සෙල්ලා මල් ගහට ඇටේ වගේ. පෙර ජීවිතේ අවිද්‍යාවෙන් කර්ම රැස් වුණාම අවිද්‍යා සංකාර කියන්නේ අර මල් ගහක ඇටේ වගේ. මේ මල් ඇටේ පොළවේ හිටෙනවහම මල් ගහක් හැදෙනවා වගේ. ගහේ නටුවක් හැදෙනවා වගේ තමයි ප්‍රතිසන්දි විඥානය මේ රූපයකට දැහැගෙන ඇහැකම් දිවනාසි ශරීරෙට ආයතන දෙක හැදෙනවා. අත්තක් හැදෙනවා. අත්ත හැදුනහම කෙනිය හැදිලා පිටිරේණු ටික හැදෙනවා වගේ. ස්පර්ශ වල වේදනාව ඇති වෙනවා. අන්නේ වේදනාව අරබය රස විඳින්නේ මනෝ බලන තණ්හාව. අර බලල්ලගත්ත බල පිටික නිසා හටගත්ත සුවඳ ඒකම අල්ලගත්තා වගේ. මේ ඇහැකන දිවනාසයේ ශරීරයේ මනස කියන ආයතන ටික නිසා උපදින පුද්ගල භාවය නැත්නම් තණ්හාව මේ ආයතන ටිකම අල්ලගන්නවා. මේකෙන් පුරාදී නමුත් අන්තිම තෝරගන්නට වැඩ පිළිවෙල කියලා දෙන මේ ප්‍රශ්න විසඳගන්න. ඒකෙන් මතක් කළේ බුදුරජාණන් වහන්සේ එන්නවා පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා මොකද කරලා ගත්තොත් විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික යෙදුණු ගමම්ම පුද්ගලයෙක්ගේ ඉපදීම වෙනවා කියනවා. ඒකෙදිත් මට පැහැදිලි කටයුතු එකක් තියෙයි. අපි මොනවාද කෙනෙක් හිතනවා විඥානය නැත්තම් සිත රූපයකට දැසගත්තාම ඒ දැස ගැනීමයි සත්‍යයේ ඉපදීම පුද්ගලයේ ඉපදීම කියලා. ඒ කියන්නේ එතකොට අපේ අදහස විඥානයේ සත්‍යය කියන අදහස. අදහසේ තියෙන ඉන්නේ. ඒ කියන්නේ සිත මේ රූපයකට දැසගත්තාම කයත් ස්වවිඥානික වෙනවා.
ඒ සිටේ ඇති චේතනාව නිසා ඉදිරියම අපහුවේම ඉරියව් පවත්වන්න පුළුවන්. ඉතින් කියින් කරන්න පුළුවන්. හැබැයි ඒ තැන දක්වා ඒ දුර දක්වා තියෙන්නේ නාම රූප කියන ධර්මතා දෙක කරක්මක් මිසක මගේ දුව ගරුණ මගේ පුතා ගරුණ අනේ මට ලැජ්ජයි මට බැන්න කියලා පුද්ගල භාවයෙන් බාර ගන්න දුක් විඳින පුද්ගලයා තුල නැහැ. ඔකට මේක තේරුම් ගන්න අපි ගොඩක් දෙනෙක් හිතන්නේ විඥානය නැත්තම් සිත රූපයකට බැහැගෙන කය සවිඥානික වෙච්ච පමණකින් සත්‍යයේ ඉපදීම පුද්ගලයේ ඉපදීම කියලා. නෑ බුදුරජාණන් වහන්සේ පුද්ගලයේ ඉපදීම ඉස්සෙල්ලා අපි දෙන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛස් කියන මේ දුක මේ දුකට හේතුව මොකද ජාතිය. ඒ ජාති දුක ඇති උනේ කොහොමද කියලා මේ පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන කර්මය නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටික හටගත්ත හැටි. ඒ ස්කන්ධ ටිකට තණ්හාවෙන් මම මගේ කියලා උපාදාන වුණාම භවය නිසා ජාති ඇති වෙච්ච පුද්ගලයා ඇති වෙච්ච හැටි. මේ ජාතිය නැත්තම් පුද්ගලයා ඇති වෙච්ච හැටි පෙන්නකොට බලන්න ධර්මතා තුනක් වෙනවා. අවිද්‍යා සංඛාර කියලා කාරණේකුයි විඥාන දාතන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටිකකුයි තණ්හා උපාදාන භව කියලා කෙලෙස් ටික. කර්ම විපාක කෙලෙස් කියන ධර්මතා රාශිය සිද්ධාන්ත ටිකක් එකට වීමෙන් මේ පුද්ගල භාවය පුද්ගලයා හැදුනේ කියන එක පෙන්නනවා. ඒ කියන්නේ මලේ සුවඳ මලේ සුවඳ කියන එක පෙර ගහක ඇටයක් තියෙන්න ඕනේ එකයි. ඊට පස්සේ වර්තමාන ගහ අතු ඉති කෙනෙක් රේණු කියලා කැටි ටිකයි ඒ ටික අල්ලගෙන ඒ ටික නිසා මොපන්න සුවඳ ඒ ටික මල්ලද සුවඳවත් මලක් වෙන්න ධර්මතාවක් පිළිලා තියෙනවා. ඒ වගේ දුක් විඳින පුද්ගලෙක් නිර්මාණය වෙන්නේ. දුක් විඳින කෙනා නිර්මාණය වෙන්නේ. දුක් විඳින ඔබ නිර්මාණය වෙන්නේ. දුක් විඳින මානව නිර්මාණය වෙන්නේ. කර්මයේ විපාක ස්කන්ධ ටිකකුත් විපාක ස්කන්ධ ටික කෙලෙස් ටිකක් එකතු වෙච්ච තැනයි මාව මේ දුක් විඳින්නේ. නින්දා අපහාස අනුන් බැලු තාරක වේදන කියන මේ දුක් ටික විඳින කෙනා. අයම් දුක්ඛ සමුදය කියනකොට මේ දුක්ඛ සමුදය කියනකොට නියම විදිහට නම් මේ දුක ඇති වෙච්ච හැටි කියනකොට පටිච්චසමුප්පාදයම අවබෝධ වෙනවා. ජාති දුක්ඛ ජරා දුක්ඛ කියලා ඒ මේතස කෙලවලස දුක්ඛ සමුදය හොති කියපුටික දුක ඇති කරන හේතුව තමයි භවයේ ඉඳලා අවිද්‍යාව දක්වාම තියෙන්නේ. අද මම කියලා දුක් විඳින තැනක ධර්මතාවයක් කියන්නේ මේ වගේ කාර්යයකට විපාක ස්කන්ධ ටිකක් හැදලා ඒකට තණ්හාව කියන කෙලෙසේ යෙදීමෙන් මේ දුක් විඳින පුද්ගලයා ඉදුනේ කියන එකයි බුදුදහමේ දෙන්නේ. එහෙම නැතුව විඥානයක් නැත්නම් සිත රූපෙට වැසගෙන කය ඉදිරියට ආපස්සට අරගෙන යන්න පුළුවන්කම, වටපිට බලන්න පුළුවන්කම, ආහාර පාන ගන්න පුළුවන්කම, ඒ වගේම හිතින් කියින් කරන්න පුළුවන් කමින් දුක් විඳින කෙනා දකින්න බගට සූක්ෂම සිද්ධිය. හරිද? රහතන් වහන්සේ කියලා කියන්නේ පුද්ගල භාවයේ විදිලා. පුද්ගල භාවයේ සියලු දුක් ඒක දාපු රෝගෝ යන්ත්‍ර කියනවා. වචනය කවුරුත් වචන උත්තර දෙනවා.
අහවලදී අපි කියමු හෝටල් වල අද කාලේදී විශේෂයෙන් රොබෝ ශ්‍රමය ගන්න. ඕගොල්ලෝ මේ පිටට ගිහිල්ලා ආහාර නියමාවලියට පෙන්වුවම ඇති. කෑමවල ටිකක් තිබ්බම රොබෝ ගිහිල්ලා ඕගොල්ලෝ සෙලක්ට් කෑම ටික ඔක්කොම ගෙනල්ලා බීමක් මෙතෙට දෙයි. මොන හරි අහුවොත් උත්තර කියයි. නමුත් ඒ රූපය ක්‍රියා කරන විද්‍යුත් ක්‍රමයක් ඇතුළත තියෙනවා. ඒක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඔගොල්ලෝ දැනනවා අපේ හා එක්විය දුක් විඳින්න. කවුරු හරි කෙනෙක් මරුණොත් මගේ අම්මා මරණ තාත්තා මරණ කියලා ඔගොල්ලෝ දුක් විඳින්නේ නෑ. ඒ විදිහමයි කය සවිඥානික වෙලා ක්‍රියාකාරීව කියන ශේත්‍රය සහ දුක බව ගන්නවා කියන ශේත්‍රය දෙකක්. මෙන්න මේ පුද්ගල භාවයයි අපි දුක් විඳින්නේ ওই පුද්ගල භාවයටයි නැවත කර්ම රැස් වෙන්නේ. ඔබ අපි කතා කරන වචනෙට උත්තරයක් දෙයි. අපි කියපු දේ කළා දෙයි. ඔබට කර්ම රැස් වෙනවා. එන්නේ පුද්ගල භාවයට නෙමෙයි. ඒ වගේ හොඳට මතක තබා ගන්න කතා කරන්නේ මේ සංසාර ගමන කවදා හරි නිවන් කර ගන්න දෙන්නේ මේ දුක් විඳින පුද්ගලයයි වගේ ජාතිය නැති කෙනෙක්. ඒ ජාතිය නැති කළොත් අද ජරා මරණ ශෝක පරිදේ දුක් දුක්ඛ සුඛාය කියන දුක් නැති වෙනවා විතරක් නෙමෙයි. මතු ප්‍රතිසන්දියට යන පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර අනිත්‍යවි සංස්කාර රැස් කරන්න කර්ම ඇතිවෙනවා. ඉතින් දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්වන්නේ තණ්හාව නිසා උපාදාන උපාදාන නිසා භවය කියලා තණ්හාව කරන වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටික නොසලකා හැරලා කෙලෙස් දුක ඇතික හේතු මුලට දුකට හේතු තණ්හාව කියලා කියනවා. ඉතින් මට මතක් කරගන්න ඕනකම තියෙන්නේ ඔයගලන්ට හොඳට කියනකොට පුළුවන් නම් මට අද මේ වගේ දුක කියන එක එන්න පුළුවන් විදිහට පුළුවන්. වටපිටාවකයි ඉන්නේ කියලා මෙහෙ කරනවා. ඒ දුකට හේතු මගේ ඉපදීම නේද කියලා බලනවා. මම උපන්නේ කොහොමද කියලා. මෙන්නේ පටිච්චසමුප්පාදයේ මෙහෙ කළොත් ඒකේ අන්තිම දක්වා තියෙන භවපච්චය උපදීන තියෙන හිමායය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දුක්ඛ නිරෝධය කියන්නේ මොකක්ද? හොඳට බලන්න. ඒව තස්සා ඒව තණ්හාය අසීස විරාග චාරක පටිච්චසමුප්පාද මුක්තිය නාමය. ඒ තුන් ආකාර තණ්හාව ඉතුරු නොකොට නැතිකොළොත් දුක නැති වෙනවා. හොඳට බලන්න. කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටිකේ තණ්හාව උපදින්න පවතින දුන්නේ නැත්තම් මේ දුක්ඛ භාවයට ඉන්නේ. මල්කෙති වේරු ටික නිසා හටගන්න සුවඳට මල්කෙති වේරු ටික ඇසුරු කරන්න දුන්නේ නැත්තම් මල්කෙති වේරු කඩලා දෙන්නේ සුවඳ අතුරු ගන්න. සුවඳ නතර වෙනවා. ඒ වගේ දුක්ඛ නිරෝධය කියන පොතේ බලන්න ජාතිය නිසා නම් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ මාස් ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුක්ඛ පායස නිරුද්ධ ඉපදීම නැති වුණොත් ජරා මරණ ශෝක පරිදේ සිදුවු නැහැ. නිවර්ත කියන නමක් මොකක්ද? අජර අමර අජර කියන්නේ ජරාව නෑ, අමර කියන්නේ මරණය. අජරාම මහලු බවක් මරණයක් නෑ. මහලු නොවි නොමැරෙන්න නම් අපිට වෙනව මොකද්ද? ඉපදෙන්න නැතු වෙන්නේ නේ.
ජාති නිරෝධය. ඉපදීම නැති වුණොත් මහලු වෙනවද? නැරෙනවද? නෑ. එහෙනම් අජරාමර වෙන්න නම් දුක නැති කරගන්න අපිට වෙන මොකද? ජාති නිරෝධය. පුද්ගලයාගේ ඉපදීම නැති කරන්න. පුද්ගලයාගේ ඉපදීම නැති කළොත් තියෙන ආනිසංස දෙකක්. එකක් තමයි දැන් ජරා මරණ සෝපපතේ දුක්ඛ දින්නේ නැහැ. අනන්ත දීර්ඝ සංසාරේ නැවත ප්‍රතිවසන ප්‍රතිසදවසන ගන්න කර්ම රැස් වෙන්නේ. රැස් කරන්නේ. ඔබ කපාගේ වල වැඩ කෙරුවට කර්ම රැස් වෙන්නේ නැහැ. කරන පුද්ගලයන් නිසා. ඒ වගේමයි මෙතන අද අපි මොන හරි කියන්නකො මොන හරි කරන්නකො කර්ම රැස් වෙන්නේ නැහැ. රැස් වෙනවා. ඇයි කරන්නේ නිසා? එතකොට මෙතන ජරා මරණ ශෝකපද දුක්ඛවස්තුන් නිදහස් වෙන්න නම් ඔබට මේ මම සත්‍යයේ කොහොම පුද්ගලික කියන ඇඟීම කියන්නේ විතරයි. අන්න ඒක නැති කළොත් ජාතිය නිරුද්ධ කළොත් විතරයි ජරා මරණ දුක නැති. ජාතිය හඳුනා ගන්නකොට අසම්පූර්ණ. මම ජාතිය කියන්නේ දුක, ජාතිය කියන්නේ හඳුනා ගන්න මම අපි මෙහෙම ඉන්නකොට අපිට කාටද වාක්‍යයක් හිතවන්න. නැත්නම් හිතනනේ බලන්න අන්න පුද්ගලයා ධර්මතාවය ස්වභාවය නම් කවුරු දුක් විඳින්නේ? ආගදරදී අන්න ඒයි පුද්ගලයා. ඒ දුක. ඔබ යන්ත්‍රය තුල එහෙම කෙනෙක් ඉන්නවද? නෑ. අන්න මේ පුද්ගලයා අන්නේ නැතිහිත පුද්ගලයා තමයි මම අර මල්සෝදේ වගේ කොහෙවත් නිකන් ආවවත් නැති කොහාටවත් නැති මේ ස්කන්ධ ටිකම අසුරු කරගෙන පවතින දකින්න. හැබැයි කර්ම රැස්වුණොත් ඒ කර්මයට සම්බන්ධයි. මෙන්න මේ පුද්ගලයන් නිර්මාණය වෙන්නේ කෙලෙසකට. තණ්හාව නිසා. තණ්හාව බලන්න මේ දුක්ඛ නිරෝධයට දෙන්නේ මොකක්ද? තණ්හාව නැති කළොත් පුළුවන් කම මොකක්ද නැති කරන්නේ? ජාති නිරෝධය. ඉපදීම නැති කරන්න පුළුවන්. ඉපදීම කැමෙන්නේ විඥානයේ රූපයකට බැසගෙන කය අවිඥානික වෙච්ච දැනි නෙමෙයි. වාපය දිහාම ලැජ්ජ හිතෙනකම ලැජ්ජ හිතලා ලැජ්ජ වෙලා ලැජ්ජාව බාර ගන්නකම කියන්නේ උපන්නේ ඉන්ද්‍රිය මොහුකුරා ගියාට පස්සේ යමාට මේ විපාක ස්කන්ධ දෙක එකතු වෙන කෙලෙස් ටිකක්. මම මේ ටික මතක් කළේ අපි ඔක්කොම ජාතිය කියන තැන නැත්නම් ඉපදීම කියන තැන බලන්නේ විඥානයේ කයට වැටගත්ත තැන. නමුත් ඉතින් මේ තණ්හාව නිසා දුක ඇති වෙනවා කියන સિદ્ધාන්තය ඉපදීම ඉඳලා ඔක්කොම ටික කෙලෙස් නිසා තණ්හාව නිසා. තණ්හාව නැතිකොලොත් මේ ඉපදීම නැති වෙනවා නේද කියලා ඔකට මොනවද කියන්නේ. ඊට පස්සේ දුක්ඛ නිරෝධ කරනවා. බුදුරජාණන් වහන්සේ දුක් නිරෝධ කිරීමේ ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ මොකක්ද? සම්මාදිට්ඨියලා හෝ දුක පිළිසෙන්න දකින්න සමුදය ප්‍රහාණය කරන විශාසන කරන කියලා ඒ කියන්නේ ඔබ නුවණින් මේ පුද්ගල භාවය ඇති කරන්නේ නැත්නම් තණ්හාව ඇති කරන්න පවතින හේතු වෙච්ච විපාක ස්කන්ධ ටික නුවණින් බලනවා නම් මෙන්න මේ පුද්ගල භාවයට පවතින දැනක්. මේ පුද්ගල භාවයට පවතින දැනක්. අපි නිකම්ම උදාහරණයක් ගත්තොත් මුල කඳ කොළ අතු මුල කඳ කොළ අතු කියලා ඔය ටික ඔහොම තිබුණේ හින්දා අපි කියනවා ගහ කියලා නේද? අපිට ගහ කියලා හඳුනා ගන්න ඔය ඔක්කොම වැය වෙලා නේද? මුල නැතුව කඳ නැතුව කොළ අතු නැතුව නැත්නම් අපි ගහ කියලා කියනවා. ඊට පස්සේ බලන්න ගහ කියන්නේ මොකද්ද කියලා අහනකොට කඳ කියනවා. මුල කියනවා, කොළ කියනවා, අතු කියනවා හැමදාම ගහක් තියෙන්නේ.
කියන එක තේරෙනවා. මුල කඳ උල අතු ටික දකිනකොට ගහ කියන අදහසක් එනවා. දැන් මට ගහ කියන අදහස ඇති වුණේ ගහ නොවන කෑලි ඔක්කොම එකින් එක එකතු වෙලා නේද ගහ කියන අදහස. මම ආපහු ගහ කියන්නේ මේකටයි කියලා මුල පෙන්නුවා. කඳ පෙන්නුවා, අතු පෙන්නුවා. ගහ කියන අදහස උපදින්න හේතු වෙච්ච ටිකම ආපහු පෙන්නුවා ගහ කියලා. අපිට හැමදාම ගහක් හම්බ වෙනවා. හැබැයි ඒ ටික නිසාම ගහ කියන අදහස ඉපදිලා උපන්න අදහස ඒ ටික වල්ලගත්ත හින්දා ගහ කියන එක ලෝකේ පේනවා මිසක කන්දරි කොළයි අතුයි මුළු නිසා ගහ කියන අදහස ආවහම ආපහු ගහ කියලා මුලට දෙන ඒක මුලනේ කියලා පෙන්නුවොත් මේක කන්දනේ මේක කොළනේ අතුනේ කියලා එකින් එකින් පෙන්නුවොත් ගහට පවතින තැනක් තියෙන්නේ. මම කියන එක තේරෙනවා. මුල කන්ද කොළ අතු ටික ඔක්කොම දෙවිලා තිබුණින්ද මට දකින්නකොට ගහ කියන අදහසක් ආවා. ගහ කියන්නේ කියලා මොකක්ද කියලා බලන්න හදනකොට අතු කියනකොට ඒක මුල කියලා දැක්කොත් ගහ කියලා මට ආදේශ කරගන්න එකක් තියෙනවද? කඳ කියලා වෙන්නේ ඒක අතු ඒක කොළ කියලා වෙන්නේ ගහ කියන අදහස පවතින පුළුවන්. ඒ වගේ කෙස් ලොම් නිය දත් සම්වස් නහර ඇටෙන් විතර මේ මොනකොට දෙන්න මෙහෙම කැලේ ටික මෙහෙම කියනද මම කියන අදහස එනකොටම ඔගොල්ලෝ මම කියලා කෙස් ටික දෙන්නවා මම කියලා හැම දෙන්නවා ලොම් ටික නාස්තිය දිවසාරින් මේ ටික දෙන්නවා හැමදාම මම ඉන්නේ. නමුත් මම කියන අදහස ඇති උනේ මේකයි මේ රූපින් ඔයගොල්ලෝ කිසිදු දැක්කොත් පෙන්නු මම කියන අදහස මේකට දැනගන්නේ පෙන්නන්න. ඒ වගේ මේ ස්කන්ධ ටික මොනින් බලන්න කියලා කියන්නේ මම ඉන්නවා කියන හිතේ උපන්න මම කියන කෙලෙසේ හැඟීම දෙවිලා යනවා. අවදින්න ඒක සම්පූර්ණ මේ පුද්ගල කර්ම දුක බාර ගන්න කම මම කියන හැඟීම කර්ම රැස් කරන කෙනා සම්පූර්ණ ජීවිතය ඉදිරියට රූපේ සම්පූර්ණ පිළිසෙන්ද අපෝ මේක ආදේශ කරගන්නවා. හැබැයි මේ රූපේ ඇත්ත දෙන්නන්නේ නැතිව මේ කය නිසා මම කියන අදහස ඇතිවෙලා ඒකට මම කියලා දෙන්න ඉන්න පුළුවන්. කෙන්න දුක් විඳින්න පුළුවන් කර්ම රැස් කරන්න පුළුවන්. කවදාවත් දුක විතර වෙන්නේ සම්මා දිට්ඨිය කියන්නේ මේ අන්තිමට එහෙනම් ඒ තණ්හා ඒකයි බලන්න සාපෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමන උපජ්ජති කත්ත නිසන මේ චතුරාර්ය සත්‍යය ධම්මානුපස්සන සතිපට්ඨානය දෙන්නවා. සාපෝ පනේසා තණ්හා ඒ තණ්හාව කත්ත උපජ්ජමන උපජ්ජති කත්ත නිසන කොයි දුකකින් කොයි පවතින චක්කෝ ලෝකේ ප්‍රේ රූප සාත රූප මෙත්තසතන් අනුපජ්ජමන උපජ්ජති කියන්නේ. ඇහැ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්න පවතින්නේ. ඇහැ දකිනකොට මම කියන අදහස මම කියන කවුද කියන්නේ ඇහැ කියලා වෙනවා. කන නිසා මම කියන අදහස උපදිනවා. කන මම කියන්නේ කනම කියනවා. මේ කැලිටි නිසා මම ඉපදෙලා කැලිටි මම කියලා කියනවා. හැමදාම දුක් විඳින ප්‍රශ්නේ තියෙන්නේ ඔය පුද්ගලයාට ඉන්න පුළුවන් මගේ සෝද තියෙන දෙපිටි හැලෙනකම් විතරයි. මේ අත මම කියලා සතුටු කරවන්න හදන කොන්දේට තබා ගන්න හදන මේ පුද්ගලයා මේ ආයතන ටික නිසා මෙතන ආයතන ටික කියනක විතරයි ඉන්නේ. හැබැයි මෙයා අවසන් වෙන්නේ නිකන් නෙමෙයි. මේ පුද්ගලයා මේ ස්කන්ධ ටික නැති වෙනකොට නැති වුණාට මේ මල පරලෙන්නේ නිකන් නෙමෙයි. සෝඳ එක්ක මේ ටික හැලෙන්නේ නිකන් නෙමෙයි. නැවත මේ වගේ මලක් හදන්න පුළුවන් ගහ මලක් හැදෙන ගහ හදන්න පුළුවන් බීජයක්. ඒ වගේ මේ පුද්ගල භාවය තියෙන ආදී
මේ ස්කන්ධ ටික දින කද්දී ස්කන්ධ ටික නැති වෙනකොට සතුට කරන්න හදන භාව අධහැරේ. හැබැයි ඒ මම ඒ දුක්ඛලයා අධහැරෙන්නේ මේ ස්කන්ධ ටිකට නිකන් නැවත මේ වගේ පුද්ගල භාවය හදන්න පුළුවන් ස්කන්ධ ටික උපදින කර්ම හදන. ඒ නිසා කර්ම ගැඹුරයි. නමුත් පොඩි ළමයෙකුට ගණන් හදන්න බෑ කියනකොට එහෙම උන්ට චිත්‍රයක් දක්වන්න කවදාවත් ගණන් හදන්න බැරි වෙනවා. ගගහාරි නැනබනහාරි සරකල්ලාහරි කියලා දුන්නු බොහෝ කාලයක් ඉඳන් ගන්නවා. මේ දීර්ඝ සංසාරේ ඔබත් මම කියන්නේ යථාර්ථයෙන් පවතින ඇත්ත ඇති පවතින දේ තේරුම් ගන්න බැරි වෙච්ච අවිද්‍යාවක් තුළයි. ඒ අවිද්‍යාව නැති වෙන විද්‍යාව උපදින කමෙන් අපි හිතලා හුරු කරන්නේ කවදාම හරි දවසක මේ ධර්මයේ හිතලා හුරු කරනමයි විද්‍යාව පාරකට සතර නිදෙන්නේ අපහසු නොතේරුම මම ඉඳලා හැම වෙලාවෙම මේ ටික කියන්නේ එහෙම කාලයක් ගිහින් මේ කුඩේ එක වටින අඩු ගන්න උපමාවක් මතක හිටියොත් මල ගැන උපමාව මතක තිබුණා. ඒත් ඇති පහු කාලේදී පරිදි සම්පාදේ හරහා පුද්ගලභාවයේ ඒක ආදේශිත කරනවා. අද උපමාව විතරයි කියන්නේ උපකේ තේරුන්නේ. ඊට අවශ්‍යමිට අහු තුට්ටක් ඊට පස්සේ තව තුට්ටක් එහෙම තමයි. ඒ නිසා ඔබත් මම කාපු සසර ගුණා දුකයි ගොඩාක් දිගයි. ඒ දුර දිග සසර ගෙවන්න වෙන්නේ ඉතින් හැමදේම උත්සාහවත් වෙන්න ඒ කාලවලට තමයි මේ දෙන්නම් කියපු චතුරාර්ය සත්‍ය එකක්වත් ඕගලන්ට තේරුනේ නැත්තම් ඒ නිවන් දකින්න බැරි අහේතුකයි නෙමෙයි මේ ටික තේරුනේ නැත්තේ බැරි ආවර්ණ්‍ය ධර්මයේ මනස දැහිලා නිසා මේ නීවරණ ධර්මයේ මනස යුතුය දවසට දුරුවෙච්ච දවසට කිසිදු වෙනසක් නැතුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඊටම මෙහෙ කරන්න පුළුවන්. මේ දෙන්නු ආකාරයේ සති නිමිති හිත තියාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට කෙනෙකුට නෝනේ මෙහෙ කරන්න පුළුවන්. එහෙම බැරි කෙනාට සති නිමිති තියාගෙන මම කලින් දේශනා කළා තියෙන කායම් වසනාව වඩා. වේදනා වසනාව වඩා. කායම් වසනාව කියන්නේ සති නිමිති තියාගෙන උයන්ති පියන්ති බලන්ති නැති හොගද්ද නිදි හොගද්ද මුලක් වාති කියලා නියරකට තුලක් ඉතිේට දවල්කට තුලක් මේ තමයි ඉතිරි වෙලා කන්නේ වත්පාන් කවුරුනේ ඒ වෙන්නේ දුකේ හැදෙන්නේ ඒ වත්පාන් කවුරුනේ ඇත්තටම සත්‍ය කෝපුද්ගලින් නෙමෙයි ඒක ආහාරය නිසා හැදෙන මේ ශරීරය කෙස් ටික කපලා දැම්මොත් මම කියලා ඉන්නේ තියෙන්නේ කිසිතර රෝම කෝපුට කොහොමද වැත්තට කරන්නේ රෝම කෝපුට එකින් එක නිකන් ඉන්නේ එකින් එක මම නොවන බව පුද්ගලී නොවන බව සත්‍ය නොවන බව ආහාරයෙන් හටගත්ත කොටස් ටිකක් නිකන් හිතේටයි ජීවිතේ ජීවත් කරන්න ගෙදර පොඩි වැඩ කටයුතු කරනකොට වරදින්නේ කවදාවත් ඉවර මේ දෙන්නතු කන්නේ එක පරියාය අරගෙන වෙන කෙනෙකුට මෙන්න පුළුවන් මේ විදියට අර විදියට කයානෝ ඉතනොසම බලමින් වැඩ කටයුතු කරන්න සසර ගෙවාගෙන වුණා විතර කතා කරන්න අත්ත මෙහෙම ඒ විදියට බලනකොට නිවන් ගන්න දුන්නා හිත සමාධිය එදාට මේ වගේ ධර්ම දේශනාවක් අහන ප්‍රමාණය විතරයි ඕනේ මේ උපමාවක් සිහි කරගන්න ප්‍රමාණය විතරයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා ඒ නිසා මේ අද පෙන්වපු කර්මයේ පරියාය නැති වුණා කියලා මෙතෙන්ට ගොඩවින්න තියෙන්නේ
මේ ප්‍රතිඵල විතරක් නෙවෙයි. කායano කාය මොලේ ප්‍රවෘත්ති. ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය මෙහෙය කරන කෙනා ශ්‍රේෂ්ඨයි. කායානුපස්සනාවේ කායano බලන කෙනා කියන එකක් නෑ. තින්නම සමානයි. චුට්ටක් වෙනසක්. කෙනෙක් ධර්ම සාකාරයේ බලන එක කෙනෙක් පිළියෙත් විතරක චතුරාර්ය සත්‍ය මෙහෙය කරන එක අතර වෙනසක් නෑ. තින්නම අන්තිම දෙන්නේ එක දැනගන්න. ජීවන ධර්ම. එතනදී චතුරාර්ය සත්‍ය අවබෝධය කියන තැනින් මෙහෙය කරන්න පුළුවන් නම් ඉක්ම. අතන වේගය අනුකම්පසක අර්ථය සමාන එකම දැක්කේ නෙමෙයි. ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්න කොහොම හරි ජරා මරණ සංඛ්‍යාත අපේ මේ ජීවිතයේ අජරාමරණ දුරුම කරගන්නවා කියලා. මේ බුදුරජාණන් වහන්සේ පහළුනේ මානවීයමයි මාව සසරේ මෙතර කරගන්නමයි සාරා සංකේය කාර්යක්ෂයක් ඇස්සිස්මස් මේ ධම්මේලා තමන්ගේ සැප අනුන්ට දීලා අනුන්ගේ දුක් විඳ අනුන්ගේ සැප අත්නගන බුදුහාමුදුරුවෝ මේ සසර පාරණය කිව්වේ මන්විමයි ඒ බඳු උත්තරේ හම්බෙච්ච කාලෙක ඒ ධර්මය අත්හැරියෝ මගේ ජීවිතේ නිදා වේවා කියන තැනකින් හැම කෙනෙක්ම ගෙදර දොරේ කටයුතු කරලා උත්සාහවත් වෙන්න මේ බුද්ධ ශාසනය වර්ධනය කරන්න එපා කියලා කියනවා.